යුද්ධය කිසිවිටකත් ආකර්ශනීය ප්‍රියජනක හෝ කීර්තිය ඇති කරන සිදුවීමක් නොවේ. ලෝක ඉතිහාසය පුරාවට ඔබේ මගේ හිසේ ඇති කෙස්කස් ප්‍රමාණයට වඩා මානවයා යුද වැදී තිබෙන. යුද්ධය දරුණුතම අවස්ථා විදිහට මුළු ලෝකයම ලෝක යුද්ධ දෙකකට ඉතිහාසයේ මුල පුරා තිබෙනවා. මෙවැනි ලෝක ඉතිහාසයේ සිදු වූ යුද ගැටුම් වලින් බිලියනයකට ආසන්න පිරිසක් මිය ගොස් අවසන්. වර්තමානයේ රාජ්‍යයන් අතර යුදමය අර්බුද ගොඩනැගීමට බොහෝ වෙලාවට හේතු වන්නේ දේශසීමා අර්බුද, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා න්‍යෂ්ටික බලගැන්වීම් පිළිබඳ පැන නගින ගැටලු වගේ දේවල්. ඉතින් රටක් විදිහට හොඳම දේ තමයි යුද්ධ වළක්වා ගැනීම සහ යුද වැදීමට සිදු වුණොත් ඒ සඳහා පෙර සූදානම්ව මහජන ආරක්ෂාව තර කර ගැනීම. යුද ශක්තිය අතින් බලවත් වීම, තාක්ෂණික මෙවලම් වලින් පරිපූර්ණ වීම වගේම රටක ස්වභාවික භූගෝලීය පිහිටීමත් එම රටේ ආරක්ෂාවට දැඩිසේ හේතු වෙනවා. ගෝලීය වශයෙන් සියලුම සාධක සලකා බැලීමෙන් පස්සේ සතුරාට කිසිම දවසක යටත් කර ගැනීමට හෝ පහර දීමට ඉතා අපහසු රටවල් හඳුනාගත හැකියි. ඉතින් මේ විදිහට යටත් කර ගැනීමට ඉතාම අමාරු, එහෙම නැත්නම් ඉතාම අපහසු රාජ්‍යයන් 7ක් පිළිබඳ විස්තරයි අද මේ සුවිශේෂී වීඩියෝෙන් අපි විශ්ව ලෝකයෙන් ඔබට අරගෙන එන්නේ. අංක 7. ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව කුඩාම මහද්වීපය මෙන්ම විශාලම දූපතක් ලෙසත් හැඳින්විය හැකියි. මිලියන 23ක ජනගහනයක් වාසය කරන මෙම රාජ්‍යයේ ජනගහනයෙන් 98%ක් වාසය කරන්නේ වෙරළබඩ ප්‍රදේශවලයි. භූමියෙන් වර්ග සැතපුම් මිලියන 3කට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන්නේ කාන්තාර ප්‍රදේශය. රාජ්‍ය වටා වර්ග කිලෝමීටර 3,34,000ක් පුරා මහා බාධක කොරල් පරේ පිහිටා තිබෙනවා. කාන්තාර සහ කොරල් පර වැනි භූගෝලීය පිහිටීම් රට අභ්‍යන්තරයේදී සහ රටින් පිටත සතුරු ප්‍රහාරයන්ට මුහුණ දීමට හැකි වාසිදායක වටපිටාවක් නිර්මාණය කරලා තිබෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේ ජපානය විසින් ඕස්ට්‍රේලියාව ආක්‍රමණයට සැරසුණත් පසුව ඔවුන් ඒ මෙහෙයුම අත්හැර දමනවා. ඒ සඳහා සෙබළුන් ලක්ෂ 2ක්වත් අවශ්‍ය බව ඇස්තමේන්තු ගත කිරීමෙන් පසුවයි. මේ දූපත් ජාතිය සතුව සෙබළුන් 60,000කින් සමන්විත සන්නද්ධ හමුදාවකුත් සිටිනවා. ගුවන් යානා 78ක්, හෙලිකොප්ටර් 188ක්, සබ්මැරින 6කින් ඕස්ට්‍රේලියානු හමුදාව සමන්විතයි. අංක 6. ස්විට්සර්ලන්තය. දකුණින් නැගෙනහිරින් ඇල්ප්ස් කඳුපන්තියෙන්, බටහිරින් උතුරින් ජූරා කඳුපන්තියෙන් වටවුණු මේ අති සුන්දර දේශයට ඇතුල්වීම ඉතාම දුෂ්කරයි. පාබල හමුදාවකට රටට ඇතුල්වීමට කඳුකර මාර්ග දිගේ පැමිණීමට සිදුවන අතරම පහසුවෙන් එය මර්ධනය කළ හැකි බංකර, උමන් මාර්ග සහ ප්‍රහාර දියත් කළ හැකි ස්ථාන ඔවුන් 1800 ගණන් වල සිට ඉදිකර අවසන්. දෙවන ලෝක යුද්ධයේදී පවා ජර්මනිය පහර නොදුන් 14ක් වූ යුරෝපීය රටවල් වලින් එකක් ලෙසයි ස්විට්සර්ලන්තය හඳුන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත් ජර්මන් ආක්‍රමණයකට මුහුණ දීමට ඔවුන් එකල හොඳ සූදානමකින් සිට තිබුණා. ළඟාවීමේ අපහසුතාවය නාසි ආක්‍රමණයෙන් සිදු නොවීමට ආසන්නතම හේතුව විදිහටත් දක්වන්නට පුළුවන්. ස්විට්සර්ලන්තය සතුව ක්‍රියාකාරී බටපිරිස් ලක්ෂ 4ක් 1995 වසර වන විට සිට තිබෙනවා. නමුත් පසුව ඔවුන් ක්‍රමක්‍රමයෙන් සිය හමුදාව අඩු කළා. 2016 වෙද්දී ස්විට්සර්ලන්තයේ හමුදා බලය ලක්ෂයක් දක්වා ඔවුන් අඩු කොට තිබුණා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ සෑම පුරවැසියන් 100කින් 45කටම ආයුධ තිබෙනවා. එම නිසා බොහෝ ජනතාව යුද්ධයක් සඳහා ආයුධ හැසිරවීම පිළිබඳව යම් පුහුණුවක් ඉතාම පහසුවෙන් ලබා දී හැකි පුද්ගලයන්. ඒ වගේම තමයි ලෝකයේ බොහෝ ධනවතුන්ගේ සල්ලි තැන්පත් කරලා තියෙන ස්විස් බැංකුවත් ඔවුන්ව ආක්‍රමණ වලින් වළක්වන්න එක හේතුවක් කියලා කියනවා. අංක 5. ඉරානය. 5,45,000ක ක්‍රියාකාරී හමුදාවක් සහ 18 ලක්ෂයක අතිරේක හමුදාවක් සිටින ඉරානයේ යුද ශක්තිය සුළුපටු නැහැ. එය මැද පෙරදිග විශාලම හමුදාවයි. ඔවුන් සතුව ප්‍රහාරක ගුවන් යානා 137ක්, හෙලිකොප්ටර් 140ක්, ප්‍රහාරක සහ ආයුධ ප්‍රවාහන නෞකා 398ක් සහ සබ්මැරින් 33ක්ද තිබෙන බවයි වාර්තා වෙන්නේ. නමුත් මොවුන්ගේ යුද ශක්තිය ප්‍රකාශිත දත්තවලට වඩා ගොඩක් වැඩි කියලා තමයි කියන්නේ. න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සහ දේශපාලන මතවාද නිසා ඉරානය අදටත් සම්බාධකවලට යටත් වී තම පාලනය අරගෙන යනවා. මෑත කාලිනව කෙතරම් බටහිර රාජ්‍යවල විවේචනයට ලක් වුවත් සුළු සිදුවීම් කිහිපයක් හැරුණු විට කිසිදු රාජ්‍යයක් ඔවුන්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කොට නැහැ. ඒ විතරක් නෙවෙයි, ඉරානය වචනාර්ථයෙන්ම කඳුවලින් වැසී ඇති රටක්. සතුරන් සමූල ඝාතනය කළ හැකි පරිද්දෙන් සැඟවුණු ආරක්ෂක පහසුකම් සහ භූගත බංකර පවත්වා ගැනීමට ඉතා හොඳ පිහිටීමක් එහි තිබෙනවා. මේ අතර ගල්ෆ් කලාපයේ තෙල් අපනයන ගලා යාම කඩාකප්පල් කිරීම මගින් ලෝක ආර්ථිකය කඩාකප්පල් කිරීම සඳහා පතල්, සබ්මැරීන, නැව් වනසන මිසයිල්, ඩ්‍රෝන් සහ සියලු ආකාරයේ වෙනත් උපාය උපක්‍රම භාවිත කිරීමට ඉරාන රජයට පරිපූර්ණ හැකියාවක් තිබෙනවා. ඇත්තටම කිව්වොත් ඉරානය සමග යුද්ධයකට පැටලීම ඉතාම අවාසිදායක දෙයක් කිව්වොත් 100%ක් හරි. අංක 4. උතුරු කොරියාව. උතුරු කොරියාව කියන්නේ ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වෙන රාජ්‍යයක් කිව්වොත් මම වැරදි නෑ.
කිම්පවුලේ පාලනය සහ න්‍යෂ්ටික වැඩසටහන් උතුරු කොරියාව ගෝලීය වශයෙන් හුදකලා කිරීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. උතුරු කොරියානු පාලනයේ දඩබ්බර ප්‍රතිපත්ති ඇමරිකාව හා යුරෝපා සංගමයේ දැඩි විවේචනයටත් පරක ලක් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට එරෙහිව දැඩි සම්බාධක පැනවීමටත් ඒක තමයි හේතු වුණේ. ශ්‍රී ලංකාව තුළ වුණත් උතුරු කොරියාව සමග ගනුදෙනු කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. උතුරු කොරියාව ගෝලීය වශයෙන් මෙතරම් අර්බුදයකට මුහුණ දුන්නත් ඔවුන් කිසිදු රටකට යටත් නොවේ, කිසිදු රටක අතකොළුවක් නොවේ. පාලනය අරගෙන යන්නේ ඔවුන් සතු න්‍යෂ්ටික බලය සහ යුද ශක්තිය නිසායි. උතුරු කොරියාව සතුව ලක්ෂ 7ක පිරිසකකින් යුත් ත්‍රිවිධ හමුදාවක් සිටිනවා. ප්‍රහාරක ගුවන් යාන 458ක්, හෙලිකොප්ටර් 222ක්, සබ්මැරීන 70කින් යුත් යුද නෞකා සහ බෝටු 458කින් සමන්විත නාවික ශක්තියක් සහ න්‍යෂ්ටික ආයුධත් ඔවුන් සතුව පවතින බවයි වාර්තා වෙන්නේ. මේ නිසා යුද විශාරදයන් පවසන ආකාරයට උතුරු කොරියාව අත්පත් කරගත හැක්කේ යුද්ධයකින් නොව අභ්‍යන්තර කුමන්ත්‍රණයකින්ම පමණක් බවයි ඔවුන්ගේ අදහස. හිටපු ඇමරිකානු නායකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා උතුරු කොරියාව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමෙන් එය තව තවත් තහවුරු වන බවයි ඔවුන්ගේ මතය. අංක 3 මහා බ්‍රිතාන්‍ය. හිරු නොබසින රාජ්‍ය ලෙස විරුදාවලිය ලැබීමට තරම් ඔවුන් බලවත් රාජ්‍යයක්. 18 වන සහ 19 වන ශතවර්ෂයේ අවසන් වෙද්දී බ්‍රිතාන්‍යන් විසින් රටවල් 171ක් යටත් කරගෙන තිබුණා. හැබැයි මහා බ්‍රිතාන්‍යයට අවසන් වරට ආක්‍රමණයක් එල්ල වූයේ 1066 වසරේ කියලායි ඉතිහාසය සඳහන් වෙන්නේ. එංගලන්තය නිලධාරීන් හා සෙබළු 1,50,000කින් යුත් හමුදාවකින් සමන්විතයි. ප්‍රහාරක ගුවන් යාන 91ක්, හෙලිකොප්ටර් 397ක්, සබ්මැරීන 10ක් ඇතුළු නෞකා 76කින්ද සමන්විත ත්‍රිවිධ හමුදාවක් ඔවුන් සතුව සිටිනවා. මේකේ ප්‍රබලම කාරණය තමයි ඔවුන්ට න්‍යෂ්ටික ශක්තිය තිබීම. එමෙන්ම එංගලන්තය ඩොලර් බිලියන 55ක් සිය අයවැයෙන් ජාතික ආරක්ෂාව සඳහා වැය කරනවා. මේ දූපත් රාජ්‍ය වටා පිහිටි නිතර කැළඹිලි සහිත මුහුද බ්‍රිතාන්‍යයට ස්වභාවික ආරක්ෂාවකුත් ලබා දෙනවා. බ්‍රිතාන්‍ය නේටෝ සංවිධානයේ ප්‍රබලතම සමාජිකයෙකු වීම ඕනෑම ආක්‍රමණයකදී ඔවුන්ට යුද ආධාර ලැබීමට ප්‍රධානතම හේතුවක්. අංක 2 රුසියාව. රුසියාව යටත් කරගත නොහැකි රාජ්‍යයක් ලෙස ඉතිහාසය පුරාවටම ඔප්පු කරලා තියෙනවා. 18 වන ශතවර්ෂයේ මුල් භාගයේ ස්වීඩන් ජාතිකයන්ද 1812 නැපෝලියන් යටතේ ප්‍රංශ ජාතිකයන්ද දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් ජාතිකයන්ද රුසියාව යටත් කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළා. හැබැයි ඒ සියලුම ආක්‍රමණ රුසියානුවන් සාර්ථක ලෙස මැඩ පැවැත්වුවා. ගුවන් ප්‍රහාරක යාන 751ක්, හෙලිකොප්ටර් 1750ක්, සබ්මැරීන 10ක් සහ ප්‍රහාරක නෞකා 352කින් සමන්විත රුසියානු ත්‍රිවිධ හමුදාව 7,66,000ක පිරිස් බලෑනියකින් සමන්විතයි. න්‍යෂ්ටික යුද ශක්තියේ දැවැන්තයෙක් වන මොවුන් සතුව ලෝකයේ විශාලම න්‍යෂ්ටික නිෂ්පාදන සංචිතය ඇති බවයි සඳහන් කරන්නේ. රුසියාව කාන්තාර සහ කඳුලේ නිර්මාණය වූ ඉතාම සුන්දර දේශයක් බවත් අප මතක් කළ යුතුයි. සැඟවුණු හමුදා කඳවුරු ගරිල්ලා ප්‍රහාර සඳහා ඉතාම සුදුසු පරිසරයක් රට තුළ පවතිනවා. කාන්තාර සහ කඳුකර ප්‍රදේශ අතර මෙවැනි කඳවුරු සෙවීම පිදුරු ගොඩක ඉදිකටුවක් සෙවීම වැනි කිව්වොත් ඉතාම නිවැරදි. යම් රටක් රුසියාවට ප්‍රහාර එල්ල කරත් එය පූර්ණ ලෙස අල්ලා ගැනීම නම් කළ නොහැකි දෙයක් විදිහටයි සලකන්නේ. මොකද යටත් කර තබා ගැනීමට නම් විශාල පිරිස් බලයක් අවශ්‍ය වීම නිසා. රුසියාවේ මිලිටරි වියදම ඩොලර් බිලියන 66 ඉක්මවනවා. මේ 2008 සිට ක්‍රමයෙන් වැඩි කිරීමටත් ඔවුන් කටයුතු කළා. යුද ටැංකි 15400කින් සමන්විත ලෝකයේ විශාලතම යුද ටැංකි සේනාවත් ඔවුන් පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. මෑත කාලයේ ඉඳන් නියමුවන් රහිත ස්වයංක්‍රීය යුද උපකරණ පිළිබඳවත් ඔවුන් අත්හදා බැලීම් සිදු කර හමාරයි. අංක 1 ඇමරිකා එක්සත් ජනපදය. ලෝකයේ බලවතා ලෙස ඇමරිකාව තමන්ගේ බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මිලියන 1.4ක දැවැන්ත ක්‍රියාකාරී හමුදාවක් හිමි ඔවුන් සතුව ප්‍රහාරක ගුවන් යාන 2300ක් සහ හෙලිකොප්ටර් 7100ක් පවතිනවා. ප්‍රහාරක නෞකා 415ක්, සබ්මැරින් 75ක් සහ ගුවන් යාන ප්‍රවාහන නෞකා 19කින්ද ඇමරිකානු නාවික හමුදාව සමන්විතයි. තාක්ෂණය අතින් ලෝකයේ ඉහළම හමුදාව ලෙස සැලකෙන්නේ ඇමරිකානු හමුදාවයි. ඇමරිකාව සෑම වසරකම සිය අයවැය ඩොලර් බිලියන 571කට ආසන්න මුදලක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරනවා. බොහෝ රටවල දළදේශ නිෂ්පාදනය පවා මේ මුදලට වඩා අඩු බවයි සඳහන් වෙන්නේ. ලෝකයේ ඇති වූ හැම යුද ගැටුමකටම පාහේ එක්සත් ජනපදය ඍජු හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ලෝකයේ පුරා රටවල් ගණනාවක මිලිටරි කඳවුරු 25කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් මේ වෙද්දී පවත්වාගෙන යනවා. මෑත කාලිනව කිසිදු රාජ්‍යයක් ඇමරිකාව ආක්‍රමණයට උත්සාහ දරා නැහැ. ඔවුන් සමග ගැටුම් ඇති කරගත් ලිබියාව, ඉරාකය සහ ජපානයට පමණක් නොව ජර්මනියට පවත් වූයේ ඉතාම දුක්ඛිත ඉරණමක්. ඒ වගේම තමයි ඇමරිකාව ආයුධ සන්නද්ධ රාජ්‍යයක් කිව්වොත් වැරදි නැහැ. පුරවැසියන්ට ආයුධ මිලදී ගැනීමේ පහසුකම් පවතින නිසා ආයුධ හැසිරවීමට ඉගැන්වීමත් ඉතාම පහසු බවයි ඔවුන් පවසන්නේ. ස්විට්සර්ලන්තයේ හැම පුරවැසියන් 100කටම තුවක්කු 45ක් තියෙන බව අපි මේ වීඩියෝ පටන් ගනිද්දී කිව්වා. එමාගේ ඇමරිකාවේ කොච්චරක්ද කියලා ඔබ හිතන්නේ? ඇත්තටම කිව්වොත් ඇමරිකාවේ හැම පුරවැසියන් 100කටම
තුවක්කු 112ක් තිබෙනවා. එහෙම බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන්ට වඩා තුවක්කු තිබෙනවා.